පාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝ දප්පනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිම දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උඩුපිල දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යෝන් සිතට දහම් සිසිල නිර්මාතෘ කොට්ටුන්න සිරිදේවමිත්ත යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝදං ජයේ විප්පජයේ මානං සංයෝජනං සබ්බ මතික්ඛමෙය්‍ය තං නාම රූපස්මින් අසඤ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බුද්ධිමත් පින්නතුනි, අද දින ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ රුග්ගහවිල වල්පොල්ල අංකා 44 B නිවසේ පදිංචි ටී.පී. සමන්තා ජයවර්ධන නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, එවැගේම මාතර ඉසදීන් නගරයේ පදිංචි දයාවතී කිරින්ද හේවා ගුරුමෑණියන් ප්‍රියන්ත විමලගුණ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා, ප්‍රංශයේ පදිංචි උමංගා හෙට්ටියේවා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, ජයල ලේක් සිටි නිවාස අංක 384 නිවසේ පදිංචි පින්වත් නිර්මලා ධර්මසේන නෝනා මහත්මිය ඇතුළු පිරිසයි. පින්පුරණ වස්සාන සමයේ පින්පුරණ බෝසත් ජීවිතයක් ගත කරන්නට කැමැති අපේ රත්තරන් දෙමව්පියෝ, මේ රත්තරන් තරුණ පුතාලා දුවලා පමණක් නෙවෙයි මේ රත්තරන් පුංචි දූ පුතුන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ සසර දුකෙන් නිදහස් වී සංසාර ගමන අවසන් කොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන මේ සියලු දුක්ඛයන්ගෙන් අත මිදී නිවන් දකින හැටි තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මා මේ වචන පාවිච්චි කරන්නේ අද බොහෝ බෞද්ධ පින්වතුන් නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෞකික ලෝකෝත්තර සැප ප්‍රාර්ථනා කරාට ලැබෙන දේවල් නෙමෙයි. ඒ ප්‍රාර්ථනා කරන දේ ඉෂ්ට සිද්ධ කරගන්නට
තම තමන් තුළ සම්මා වායාමයේ ක්‍රියාත්මක කරන්න ඕන. ඔබ දන්නවනේ මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබිලා දුර්ලභ ෂණ සම්පatti ලැබිලා සත්පුරුෂ ආශ්‍රයකට යොමු වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ පුබ්බේත කත පුඤ්ඤතා. පෙර කරන ලද කුසලයක විපාකයක් හැටියට පින් ඇති තැනක ඉපදුනහම ඔබ ලෝකේ කොතනක කොයි රටක ජීවත් වුණත් ඔබට පින්කම් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබේ දූ දරුවන්ට හොඳ නරක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතෙන් නරක බැහැර කරලා යහපත් ගුණගරුක ජීවිතයක් ගත කරන්න ලැබිලා තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ සීල් ගුණ ධම් ආරක්ෂා කරන දෙමව්පියෝ ලැබිච්ච නිසා. අද දින මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන ප්‍රංශේ ජීවත් වෙන දරුවෙකුත් තමන්ගේ මව් දෙමව්පියන්ට ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරමින් පින් කරන්නේ ආශිර්වාද කරන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මුලින්ම ආශිර්වාදය ලැබුණේ දෙමව්පියන්ගෙන්. සා හොඳ දරුවන්ට ලෝකේ කොතනක හිටියත් තමන්ගේ ජීවිතයට අතහිත දුන් මව්පියෝ අමතක කරන්න බෑ. තමන්ගේ ජීවිතයට අතහිත දුන් ඒ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ අපේ ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ ඥාතීන් අපේ ජීවිතයට බොහෝ සෙයින් අතහිත දීලා තියෙනවා. අඩුම ගානේ එක බත් වේලක්වත් කන්න දීලා තියෙනවනේ අපේ ආච්චි අම්මලා. සීයලා ගෙදරින් කාලා තියෙනවා. ඒ ගුණය අමතක කරන්න බෑ. කළගුණ දත් මිනිස්සෙක් නොවි කිසි දවසක මගඵල නිවන් අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනේ සත්පුරුෂයෙක් වෙන්න කරුණු පහක්. යෝවේ කතඤ්ඤෝ කතවේ දිධීරෝ කළගුණ දන්නා මිනිසෙක් වෙන්න. ප්‍රතිපත්ති නොකස් වෙනස් නොකරන ධීර ගුණ ඇති පුද්ගලෙක් වෙන්න. හතුරුකම් දුරලා මිතුරුකම් වැඩි දියුණු කරන මිතුරුකම් රැකගන්න උතුම් සත්පුරුෂයෙක් වෙන්න. තමන් භක්තියට වඩා ශක්තිය පෙන්වන්න එපා. තමන්ට යමක් කමක් තිබුණයි කියලා ලොකුකම් පෙන්වන්න යන්න හොඳ නැහැ. තමන්ගේ කායික ශක්තිය මානසික ශක්තිය තිබුණයි කියලා ඒවා අනිත් අයට පෙන්වන්න යන්න හොඳ නැහැ. ධනය බලය කුලය නිලය ඉපදුනාට පස්සේ ලැබෙන බොහෝ දේවල් එච්චර ලොකුවට හිතන්න එපා. ඊට වඩා ශක්තියට වඩා භක්තියම වැඩි දියුණු කරන්න ඕන. බෞද්ධ දර්ශනය ඉගෙනගත්ත දරුවෙක් හැටියට මේ ශක්තිය ටික කාලයයි තියෙන්නේ. ඔබ හිතන්න මම ධනවතා මම බලවතා මම ශක්තිවන්තයා කියලා මායාවක පැටලෙන්නේ දුර්වල මනසක් තියෙන අය. ඒ නිසා ශක්තියට වඩා භක්තිය රැක ගැනීම තමයි හොඳ සත්පුරුෂයෙකුගේ ලක්ෂණ. දුකිතස්ස සක්කච්ඡ කරෝති කිච්ඡා. මොනියම් දුක්ඛිත තත්වයකට පත් වුණොත් මිනිස්සෙක් හෝ තිරිසන් සතෙක් ඒ දුකට පත්වෙච්ච කෙනා අමතක කරලා අතහැරලා යන්න එපා. තමන්ගේ ජීවිතයේ යම් උපකාරයක් ලැබුණත් නොලැබුණත් තමන්ගේ ජීවිත කාලේ අපිට පුළුවන් නම් වැඩි පිරිසකට අපිට උපකාරයක් කරලා මැරෙන්න. සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ කෙනෙකුට hina වුණාම නැවත hina වෙලා කෙනෙක්ගේ ගතසිත සුවපත් කරන්න hinaවෙන් පුළුවන්. hinaවට සල්ලි යන්නේ තමන්ට පාරදී සමාජයේ නොයෙක් තැන්වලදී මුණ ගැහෙන අයට අද්දක උස්සලා ආයුබෝවන් කියලා කියන්න අපිට මොකෝ අමාරුවක් තියෙනවද? ආයුබෝවන් කියලා කියනකොටම තමන් ළඟ ඉන්න පුද්ගලයාගේ හිත සුවපත් වෙනවා. හිත සතුටු වෙනවා. තව කෙනෙක්ගේ හිත සතුටු කරන්න අපේ හිත සතුටු වෙලා තියෙන්න ඕන. මේ සියලු සත්වයන්ගේ සිත් සතන් සතුටු කරන්නට පුළුවන් කමක් තියෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම හොඳ සත්පුරුෂ ගුණයක්. දුකෙන් ඉන්න කෙනෙකුට, තනියෙන් ඉන්න කෙනෙකුට, හුදකලාවේ ඉන්න කෙනෙකුට, ආදරයෙන් පරාජය වෙලා ඉන්න කෙනෙකුට, අහිමි වෙලා ඉන්නකොට තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, බිරිඳ, ස්වාමියා, මව්පියන්, යහළු මිත්‍රාදීන් තියෙනකොට එක විදිහක්, නැතිකොට එක විදිහක්. සාමාන්‍යයෙන් පුහුදුන් හිතක ලක්ෂණය තමයි තියෙනකොට අපිට මොකුත් තේරෙන්නේ නැහැ තියෙන නිසා අපි බොහෝ අයට නොයෙකුත් උපකාර කරනවා.
නිර්ලෝභීව කරන්න පුළුවන් හැම උපකාරයක්ම කරනවා. හැබැයි අපිට වැරදිච්ච දවසට අපිට බැරි වෙච්ච දවසට එක්කෙනෙක්වත් අපේ පිහිටට අපේ තනියට අපේ දුක සැප බෙදා ගන්න එන්නේ නැහැ. ඔබටත් එහෙම වුණා නම් හිත රිදව ගන්න එපා. අද මේ සමාජය තුළ අපට දකින්න බොහොම අඩුම දේ තමයි කෙනෙක් දුකටපත් වුණාම දුකටපත් වෙච්ච පුද්ගලයා දිහා බලලා hina වෙන මිනිස්සු වැඩි. තවත් ඔය විදිහේ දුකට වැටෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන අය ටෙලිනාට්‍යයක් ගත්තත් චිත්‍රපටයක් ගත්තත් වෙන පුවත්පතක කෙටි කතාවක් මොනවා හරි දෙයක් බලනකොට ඉගෙන ගන්න දෙයක් නැති තරම් යම් දක්ෂකමක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒ හොඳ දේ දක්ෂකම ඒ හැකියාව දිහා සතුටු වෙන්න එපා. ඒවා දිහා බලලා මේ එක ගමේ එක පැදුරේ එකට එකතන හිටපු යාළුවන් අතරත් තවත් යාළුවෙකුට හරියනවට කැමති නැහැ. මේක අසත්පුරුෂ ගුණය. තව කෙනෙකුට හරියනකොට ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ඒක හොඳ සත්පුරුෂ ගුණයක්. ලෝකේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජන කොටස් දිහා බලලා ඒගොල්ලන්ට විපතක් ඇති වුණාම අනේ අපොයි කියලා අපිට හිතෙනවා නම් ඒක තෙතමනයක් තියෙන හිතකටයි දැනෙන්නේ. තමන්ගේ ජීවිත කාලය තුළදී තව කෙනෙක් දුකටපත් වෙනකොට hina වෙන්නේ නැතුව ඒ දුක විවේචනය කරන්නේ නැතුව තවත් හිත රිද්දවන්නේ නැතුව කබලෙන් ලිපට වටන්නේ නැතුව දුකටපත් වෙච්ච කෙනෙකුට සිහිනෙන් හරි උපකාරයක් අපිට කරන්න ලැබෙනවා නම් ඒක මහා පිනක් මහා සත්පුරුෂ ගුණයක්. එතකොට පින්නතුනි මා ඔබට සත්පුරුෂ ධර්ම පහක් කියලා දුන්නා. එකක් තමයි කළ ගුණ දන්නා බව, කෘත ගුණ සැලකීම, තමන් ළඟ තිබුණ හොඳ ගුණ යහපත් පුරුදු නැති නොකර ඒවා ආරක්ෂා කරගෙන ප්‍රතිපත්ති වෙනස් නොකොට තමන් ළඟ තමන්ගේ මව්පියන්ගේ පරම්පරාවෙන් ආපු පුරුදු හොඳකම්, බෞද්ධකම්, ශ්‍රී ලාංකිකකම් මේවා නැති කරගන්න තු මේවා ආරක්ෂා කරගන්න ඕන. මොකද හැම ලෝකෙම උපදින මිනිහෙක් තමන් උපන් මව් බිමට ආදරය කරනවා. වැදූ මෑණියන්ට වගේ රටට ආදරේ. තමන් උපන් ජාතියට ආදරේ. ඒ වගේම තමන් අදහන ආගමයටත් ආදරේ. ආදරය කරුණාව කියන එක බොහෝම කල්පනාවෙන් අපිට පාවිච්චි කරන්න හොඳ තැන් කීපයක් තමයි ඔය. තමන්ට උපකාර කරපු අයට ප්‍රතිඋපකාර කරන්න, පිළිවෙත් වෙනස් කරන්න එපා. පුළුවන් තරම් කාරුණික වෙන්න, මිතුරු වෙන්න, හතුරු වෙන්න එපා. හතරවෙනි එක තමයි ශක්තිය පෙන්වන්න එපා. භක්තියම හිතේ පුරවාගෙන හැමෝටම හිස පහත් කරලා ආචාර සමාචාර කරලා ගෞරවනීය ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තමයි පින්නතුනි දුකිතස්ස සක්කච්ඡ කරෝති කිච්ඡං. යමෙක් දුකටපත් වුණොත් ඒ දුකටපත් වෙච්ච අයට පිහිට වෙන්න ඕන. මේක ලෝකෙ කිසි කෙනෙක් ළඟ නැති ගුණයක්. අපේ රටේ ඉපදිලා ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු දෙනාටම මේ ගුණ තියෙනවා. දැන් බලනකො සමහරට ජල විපතක් වුණොත් අපේ අය මොන තරම් ආධාර උපකාර කරනවද ඒ විපතටපත් වෙච්ච අයට. නියඟයක් ඇවිල්ලා කාගේ හරි තියෙන දේපල විනාශ වෙලා දුකටපත් වුණොත් නියං ආධාර පළමුවෙන්ම එකතු කරලා බෙදා හරින්න පෙරමුණ ගන්නේ මාධ්‍ය ආයතන. ඒවයි වැඩ කරන දරුවෝ මොන තරම් පිනක් කරලා තියෙනවද. වතුර නැති එකට වතුර ටිකක් දෙන්න. ඒ වගේම හොරමරකම් කරන අයට ඒවයින් වළක්වගෙන, වැරදි වැඩ කරන අය ඒවයින් මඟ හරවගෙන, පවට බර වෙච්ච අය පවෙන් මුදවාගෙන, මේ අනුවණකම් අසත්පුරුෂකම් අපේ ජීවිතවලින් ඈත් කරවලා ඔබව අපිව එකට එක මඟක නිවන් මඟක යොමු කරවන්නට පුළුවන්කමක් අපි හැමෝටම තියෙන්න ඕන. ඉතින් මේවා හොඳ දේවල්, හොඳ පුරුදු. යමෙක් දුකටපත් වුණොත් ඒ දුකටපත් වුණාම දුක ගැන විවේචනය කර ඉන්නවට වඩා එල්ලොතර වීදුරුවකින් හරි වැලි ගැටයකින් හරි දුකටපත් වෙලා ඉන්න අයට පිහිට වෙන්න අපි ළඟ හොඳ සත්පුරුෂ ගුණයක් තියෙන්න ඕන. ඒක මං හිතන්නේ මේ ගුණය අපි ළඟ තියෙනවා. මම මතක් කළෙත් ඒකයි. අං අතුර ආධාර, නියං ආධාර ඕනම විපතකදී අපේ දෙමව්පියන්ට බුදු බව ලැබෙන්න අපේ රටේ සිංහල බෞද්ධ පිරිස්
අන්න අයට වඩා තව කෙනෙක් විපතටපත් වුණාම මේ විපතෙන් බේරගන්න ජීවිතේ පරදුවට තියලා පිහිට වෙන අය උපකාර කරන අය ඉන්නවා. අපි මේ ඊයේ පෙරේදා කතරගමට ගියා. කිරිවෙහෙර වන්දනා කරගෙන මා ඊ타ත්ම ලස්සන සුන්දර භාවනා මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. කතරගම කිරිවෙහෙර වහන්සේට ආසන්න තැනක මණික් ගඟ අයිනේ සුන්දර කැලෑ රොදක් මැද මොනරු පිරීලා ඉන්නවා. ගඟ අයිනෙමයි තියෙන්නේ ආරාමේ. ස්වාමීන් වහන්සේලා 7 නමක් විතර එතන වස් සමාදන් වෙලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා බලලා උන්වහන්සේලාට තියෙන අඩුපාඩුවක් ගිහිල්ලා දෙන්න මම අපේ දායක පිරිසක් එක්ක කතරගම ගියා. ඒ කතරගම ගිය වෙලාවේ ඒ අපිව එක්කාසු කරගෙන ගිය පිරිස ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ වස් සමාදන් වෙන කාලේ දානි ටිකක් පූජා කරන්න ඕන කියලා වියලි ආහාර තොගයක්ම අරගෙන ගියා. ස්වාමීන් වහන්සේලාට දාන ටික හදලා දීලා උන්වහන්සේලාට අප උපස්ථාන කරලා උන්වහන්සේලාගේ සුව දුක් විමසලා අරණ්‍යගතව වනගතව බණ භාවනා කරන්නේ ස්වාමීන් වහන්සේලාට මේ වස්සාන කාලේ දානයක් දෙන්න කොළඹ ඉඳලා කතරගමට මාත් එක්ක ගියා. ඒ මහත්තුරු එක මාසයක වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා වැඩිහිටි නිවාස වල ඉන්න අම්මලා තාත්තලා එකතු කරගෙන වටවන්දනාවක් එක්කන් ගිහිල්ලා විනෝද කරලා සතුටු කරලා පින් කරගන්න අවස්ථාව හදලා දෙනවා. පුංචි ළමයි ළමා නිවාස වලට ගිහිල්ලා ඒ පාලන අධිකාරියත් එක්ක කතා බහ කළා. ඒ සියලු ළමයි එකතු කරගෙන වටවන්දනාවක් ගිහිල්ලා විනෝද ගමනක් ගිහිල්ලා සතුටු කරවනවා. ඒ දුකෙන් අසහනෙන් අසතුටෙන් ඉන්න අයගේ හිත සතුටු කරන්න අපිට ඕන තරම් වැඩ තියනවා කරන්න. එවන් වූ අනුන්ට උපකාර කරලා අනුන්ට සංග්‍රහ කරලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු කොටසකුත් අපේ රටේ ඉන්නවා. ඒ වගේම තව කෙනෙකුට වරදිනවා දැකලා තව කෙනෙක් විනාශ කරන්න අරඳලා තව කෙනෙක් නැති කරන්න කටයුතු කරන අයත් ඉන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ පින්නතුනි දුක්ඛිතස්ස සක්කච්ඡ කරෝති කිච්ඡන් දුකටපත් වෙච්ච කෙනෙකුට පිහිට වෙන්න අපිට පුරුදු වෙන්න ඕන. අපකාර කරන්න එපා උපකාරම කරන්න ඕන. ඉතින් මා දැක්කා ඒ අපිත් එක්ක ගිය දායක පිරිස් අපි පාන්දර හම්බන්තොට හරියට ගියා. උදේ පාන්දරපත් දැක්ක පාරයිනේ පින් ඇති තරුණ ගෑනු ළමෙක් එයාගේ දරුවොත් එක්ක ඖෂධයක් වෙළඳන් කරනවා. කොළ කැඳ ටිකක් හදලා ධාර්මික දානයක් දෙනවා. ඇත්තට මේක දානයක්. හිමිදිරි පාන්දර එම දානයක් පූජා කළා කෙනෙකුට දවස ආරම්භ කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා බලන්න. කොළ කැඳ ටිකක් හදලා පාරේ අයින තියාගෙන මේ අසරණ අම්මයි දරුවෝ ටිකයි හිමිදිරි පාන්දර ඖෂධයක් පූජා කරන්නේ. චූටි මුදලක් එක. කැඳ හදන්න යන වියදම බැලුවම කැඳ කෝප්පයක් ඉතින් බොහොම චූටි ගානකට විකුණන්න පුළුවන්. අපි ඉතින් හැමෝම උදේ පාන්දර කැඳ වැළඳුවා. 6ට 6 මාටට. මම දැක්කා මා වඩම්මගෙන ගියේ මහත්තයා එනෝන මහත්මිය වෑන් එකේ තිබුණු බොහෝ දේවල් ඒ අපිට කැඳ කෝප්පකින් සංග්‍රහ කරපු ඒ පුංචි වෙළඳ අම්මට පුංචි වෙළඳිට ඒ මොහොතේම වෑන් එකේ තිබුණු ගොඩක් දේවල් ගිහලා තෑගි භෝග දුන්නා. ඉතින් පින්නතුනේ අපි හැමෝටම සත්පුරුෂයෙක් වෙනවා නම් බොහෝ පින්කම් කරගන්න පුළුවන්. අවාසනාවකට මේ බෞද්ධ රටට මේ සත්පුරුෂ ධර්ම තිබුණේවා විනාශ වෙලා. ඉස්සර අපේ රටේ උපන් හැමෝම ওই විදිහයි. හැමෝම කළගුණ සැලකුවා. ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ. හැමෝම හැමෝටම මිතුරුකම් කළා. ඒ විතරක් නෙමෙයි බොහොම ශක්තියට වඩා භක්තිය තමයි අපේ ශ්‍රී ලාංකික ජනතාව තුළ තිබුණේ. කිසි කෙනෙක් තමන්ගේ ලොකුකම් පෙන්වන්න ගියේ නැහැ. මොකද තමන්ගේ ලොකුකම තමන්ටයි වටින්නේ අනුන්ට ඒක වටින්නෙම නැහැනේ. එනිසා ඒකේ මානකාරකමේ බරපතලකම දැනගෙන හිටියේ. හැමෝම ශක්තියට වඩා භක්තිය තමයි හිතේ රඳවගෙන හිටියේ. දුකිතස්ස සක්කච්ඡ කරෝති කිච්ඡං ඒ දුකටපත් වෙන ගුණය
දුකටපත් වෙන අයට උපකාර කරන ගුණය, ප්‍රති උපකාර කරන ගුණය, පිහිට වෙන ගුණය අපේ දෙමව්පිය අපිට උගන්වලා තිබුණා. ඉතින් මේ සත්පුරුෂ ධර්මයක් දියුණු කරගත්ත කෙනෙකුට කවදාකවත් සංසාරේ කර්ම විපාකයක් බරපතල ලෙස එන්නේ නැහැ. අසත්පුරුෂ ගුණයක් අපේ හිතේ හැදුනොත් අසත්පුරුෂ ගුණයට බොහෝ දඬුවම් විඳින්න වෙන්නේ අපටමයි. මේ නිසා රත්තරන් දෙමව්පියනි, අද බලන්න උදේ පාන්දර පුවත්පතක් ගත්තොතින් මාධ්‍යකින් ප්‍රවෘත්තියක් ඇහුවොතින් පළමුවෙන්ම කියන්නේ දවසේ සිදුවෙච්ච මරණ ගාන. පළමුවෙන් හැම මිනිසෙකුම ගතසිතේ තියෙන සෞම්‍ය ගුණ විනාශ කරනවා එක ප්‍රවෘත්තියකින්. සාහසිකකම්, අපරාධ, මේ ඔක්කොම අපිට සිද්ධ වෙන්නේ ඉහළ තැන් වලින් පහළ තැන් දැනුවත් කරන්නෙත් නැහැ. පහළ තැනකින් ඉහළ තැනක දැනුවත් කරන්නෙත් නැහැ. හැමෝටම අසත්පුරුෂ ගුණ. ඉතින් මිනිස්සුන්ගේ දැනුම වඩන ප්‍රධානම ආයතනය තමයි මාධ්‍ය ආයතනය. ඒකට රාගය වපුරනවා නම්, ද්වේෂය වපුරනවා නම්, මෝහය වපුරනවා නම්, මානෙ, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය පින්නතුනි, ඒ සියල්ල වපුරන අය අනුන්ට නෙමෙයි කරන්නේ, තමන්ටමයි. චූටිම චූටි අකුසලයක් වුණත් තමන් හිතලා කරනවා නම්, අකුසලයක් සිද්ධ වෙන විදිහට කතා කරනවා නම්, අකුසලයක් සිද්ධ වෙන විදිහට ක්‍රියා කරනවා නම්, එහි අවසාන ප්‍රතිඵලය දුක. ඔබ දන්නවද? අපි කරන හැම ක්‍රියාවකටම ඵලයක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට හඳුන්වලා දුන්නේ. කර්මය, විපාකය, හේතුව, ඵලය. යම් හේතු පිරිසිදු හේතු ගොනු වුණොත් එතන පිරිසිදු ඵලයක් තියෙනවා. අපිරිසිදු හේතු එකතු වුණොත් එහි ඵලයක් තියෙනවා. එතකොට කුසල කරනවා කියන්නේ හිතේ තියෙන අපිරිසිදු දුරු කරලා පිරිසිදු චේතනා වැඩි දියුණු කරන එක. එතකොට අපිරිසිදු චේතනා බැහැර කරලා පිරිසිදු චේතනා හිත තුළ වර්ධනය කරනකොට වැඩි වෙනකොට එතන රහත් මග තමන්ට තේරුම් ගන්න, අවබෝධ කරගන්න පහසු වෙනවා. එහෙමනම් පින්නතුනි, අද මාතෘකා කරගත්තේ කර්මය, කර්මඵලය, හේතුව, හේතු විපාකය කොහොමද අපි කරන ක්‍රියාවට පිටුපස්සේ එන්නේ? අපි කතා කරන වචනේ අකුසලයක් වුණොත් ඒ අකුසලයෙන් ලැබෙන කර්ම විපාකය මොකද්ද? අපි සිහිනෙන්වත් පවක් නොකර කුසල් කරගන්නට සම්මා වායාමය ඇති කිරීම සඳහා මා අද තෝරාගත් ඉතාමත්ම වටිනා ධර්ම දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ කිඹුල්වත්පුරේ. මේ කිඹුල්වත්පුරේදී ඔබ දන්නවා කිඹුල්වත්පුරය රාජ්‍ය පාලනය කළේ සුද්ධෝදන මහ රජුරෝ ඇතුළු ඒ රාජ පරම්පරාවේ අය. කිඹුල්වත්පුරේ තවත් හිටපු ප්‍රකට රජෙක් තමයි සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයා අමිතෝදන රජුරුව. ඉතින් මේ අමිතෝදන රජුරුව බොහොම ධාර්මික රජෙක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය කුලේ බොරු නොකරන පින් පුරන රජවරු. ඉතින් බුදු කෙනෙක් මෙලොවට බිහි කරන්න සුද්ධෝදන රජුරුවන්ගේ ඥානවල මොනතරම් කුසල ශක්තියක් තියෙන්නේ නැද්ද? දැන් මොහොතක් හිතලා බැලුවොත් සුද්ධෝදන රජුරුව වගේ මහමායා දේවිය පින්වන්ත දෙමව්පියුන් නිසා තමන්ගේ ලේවලින් මෙලොවට ජාතක වුණ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහා පුදුම විදියේ තුන් ලෝකයටම පිහිට වෙන උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් වුණා. ඉතින් මේ ශාක්‍ය වංශයේ පරම්පරාවෙම වටිනා රජෙක් තමයි මේ අමිතෝදන රජුරුව. ඉතින් දැහැමෙන් දසරාජ ධර්මයෙන් රටවැසියන් ඉවරදි මාර්ගයකට යොමු කරලා රටේ ආර්ථිකය, මානසිකත්වය සංවර්ධනය කරන්න ඒ රජවරුන්ට පුළුවන් වුණේ තමන්ට දැනෙන දුක වගේමයි අනිත් මිනිසුන්ට දැනෙන දුක කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ලබාගෙන තිබුණා. ඒ රජවරු, රාජ මහා මාත්‍යවරු, මැති ඇමතිවරු ඔක්කොම කල්පනා කළා අපි ලෝකෙ කොහෙන් කඩා පාත් වුණත් මේ රජවරුන්ගේ
ගතියක් තිබුණා අතීතයේ හිටපු රජවරුන්ට. ජාති ආගම කුලයේ ගෝත්‍රයේ කුමක්වත් මේ මිනිසුන්ට මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ලෙහෙසියෙන් පහසුවෙන් ලබලා දෙන්න. මොකද ජනතාවක් නිතරම ප්‍රාර්ථනා කරන්නේ ජීවත් වෙන කාලය තුලදී සැනසෙල්ල ජීවත් වෙලා මැරෙන්න ලැබේවා කියලානේ. අද නැති සංවර්ධනයක් තව මාස ගානකින් අවුරුදු ගානකින් ලැබිලා අපිට වැඩක් නැහැ. අද හිතේ නැති දුක සහනය තව අවුරුදු ගානකින් ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. ඒකට පින්නතුනේ අපි හැමෝම අවුරුදු 60 70ක සුළු කාලයක් ජීවත් වෙන්නේ. ඒ හැමෝගෙම ජීවත් වීම සුවපත් කරන්නයි අතීතයේ රජවරු රාජ්‍ය පාලනය කළේ. රට සංවර්ධනය කරන්න එපා කියන එක නෙමෙයි. පළමුවෙන්ම මිනිස්යන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කරන්න ඕන. ඒකෙන් මිනිසුන්ගේ හිත් සතන් සුවපත් කරන්න ඕන. රජුට වන්දනා කරන රටවැසියන් හදාගන්න එක රජුරුවන්ගේ වැඩක්. රජු දිහා බලලා රජුට ගරු කරන්න රජු ධාර්මික වෙන්න ඕන. ඒ වගේම රටවැසියන් වගේම රාජ්‍ය පාලනය කරන එකතු වෙන මැතිවරු ඇමතිවරු මහා ඇමතිවරු සියලු දෙනාම ධාර්මික වෙන්න ඕන. ඒ හැමෝටම හිතෙන්න ඕන මේක අපේ රට මේ අපේ ජනතාව මේ අපි ඔක්කොම ටික කාලයක් ජීවත් වෙලා මැරලා යන අය මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා බලන්න ඒ ගැන අහන්න කවුරුත් නැහැ. ඒ නිසා මේ මිනිස්යන්ගේ හිතවල තියෙන දුක හඳුනාගෙන ඒ දුක නිවන වැඩපිළිවෙලකට යන්න නම් ධර්මානුකූලව සියලුම මිනිස්යෝ කෙරෙහි එක හා සමාන කරුණා මෛත්‍රියකින් හිතන්න පුරුදු වෙනවා. එතකොට තමයි රටක සංහිඳියාව කියන එක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයට අනුව මාමෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒක තමයි බුදුරයන් වහන්සේගේ ප්‍රධානම කාර්යය. අන් සියලු සත්වයන්ට මෛත්‍රී කළේ උන්වහන්සේ ළඟ මෛත්‍රියක් තිබුණ නිසා. සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කළේ උන්වහන්සේට මහා කරුණාවක් තිබුණ නිසා. එන ඕනෑම දුක් ගැටක් විඳගෙන දරාගෙන ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා කරුණාවේ මහා මෛත්‍රියේ මුදිතාවේ උපේක්ඛාවේ බලය වැඩි දියුණු කරගන්න. වැඩි වෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණයන් වැඩි දියුණු වෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණයන් Taman තුල වැඩි දියුණු කරගන්න ඕන. ඒ වැඩි දියුණු කරනකොට ගුණය වැඩෙනකොට ගුණෙහි ප්‍රතිඵල ලැබෙනවා. අගුණය වැඩි වෙනකොට Taman ළඟ අගුණෙහි ප්‍රතිඵල ලැබෙනවා. මේ ශාක්‍ය වංශික පවුලේ අපේ සුද්ධෝදන මහා රජුගේ පරම්පරාවේ හිටපු එතුමාගේ සහෝදරයෙක් තමයි මේ අමිතෝදන මහා රජුරෝ. එතුමා දසරාජ ධර්මයෙන් තමයි රට පාලනය කරගෙන ගියේ. ඉතින් දැහැමින් සෙමින් රට පාලනය කරනකොට එතුමා බොහොම ශ්‍රද්ධාවන්තයෙක් නිසා තුනුරුවන් පුදනවා තුනුරුවන්ට ගරු කරනවා. තමන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේම තමන්ගේ පියතුමාගේ සහෝදරයෝ නිසා ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ නිසා වෙනස් වුණා. අනතිමානී ගුණ වැඩි වුණා. හැමෝම බණ භාවනා කළා. තමන්ට පුළුවන් කාලේ ඇවිල්ලා ඉඩ ලැබෙන වෙලාවට බණ භාවනා කළා. එවැනි පින්කම් කරගත්ත නිසාම මේ අමිතෝදන රජුන හොඳ ධාර්මික රජෙක් හැටියට රට පාලනය කරගෙන ගියා. ඉතින් එතුමාගේ අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි අනුරුද්ධ මහ රහතන් වහන්සේ. උන්වහන්සේ පසු කලක රහතන් වහන්සේලා අතර දිබ්බ චක්කු ඥානය දිවස් ඇති අය අතරින් අගතනතොරට පත් වුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මේ දිබ්බ චක්කු ඥානය දිවස් තිබුණු මහරහතන් වහන්සේලා අතරින් අගතැන්පත් වුණා. දවසක් ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ
අනිත් සියලුම භික්ෂුන් වහන්සේලා 500ක් සමග කිඹුල්වත්පුරයට වැඩමවලා නුග ගහක් යට ඉඳගෙන විවේක කරගෙන බණ භාවනා කළා. මේක දැනගත්ත නෑයෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ බලන්න වැඩියා. ඒ ආරාමයේ පිරී ඉතිරෙන තරමට නුග ගහ යට ආරාමයට වැඩියා. ඇතුළු සතුට සමාජයේ යෙදিলা කතා බහ කරනකොට ඉතින් වැඳීම් පිදීම් කිරීමට නිතර පැමිණෙන ජනතාවගෙන් තමන් වහන්සේගේ එකම සහෝදරිය තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ රෝහිණී කුමරිය. ඉතින් ඒ රෝහිණී කුමරිය ගැන වර්ණනා කරනකොට ධර්මයේ සඳහන් වෙන සමහර කතා පුවත් අහලා බලනකොට රන්වන් පාට සිරුරක් තිබුණු අංග සම්පූර්ණ තරුණ ගෑනු ළමයි. දුටුවන් සුවපත් කරන වර්ණයක් තිබුණු ඊටාම සුන්දර පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. වගේම තමන්ගේ සහෝදරියත් ඉතින් හොඳ ගුණ ධර්ම ඇති බොහොම පෝෂණය වෙලා දිලිසෙන රූප සම්පත්තියක් තිබුණු කෙනෙක්. ඉතින් හැමදාම එන සෙනග එනවා ස්වාමීන් වහන්සේලාට වන්දනමාන කරන්න අර නුග ආරමට ප්‍රස්ථාන කරනකොට ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ එන ඥාතීන්ගෙන් ඇහුවා මේ වෙනදා අපේ නැගණිය හැමදාම එනවා වඳින්න පුදන්න. අනිත් ඔක්කොම නෑදෑව එනවා. මොකද අපේ නංගි මගේ නංගි රෝහිණී කුමරිය දැන් එන්නේ නැත්තේ. ඊපස්සේ නෑදෑයෝ අම්මලා කතා කළකෝ ස්වාමීනි අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ තරුණ නැගණියගේ මේ මෑතක ඉඳලා ඇඟේ දරුණු හැමේ රෝගයක් හටගෙන තියෙනවා. දද කුෂ්ඨ සුදු කබර ආදී නොයෙකුත් සනීප කරන්න බැරි විෂම රෝග හැමේ රෝග හට ගන්නවා. සමහර ධනෙ තියෙනවා බලය තියෙනවා නිලය තියෙනවා පන්සල් වලට නොයෙක් දේවාල වලට කෝවිල් වලට පුද පූජා පවත්වලා බාරහාර වෙනවා මගේ ලෙඩ දුක් සුවපත් වේවා මට මේ රෝගේ නිවාරණය වෙත්වා කියලා සමහරු තමන්ගේ ලෙඩ දුක් දෙවියන්ට පවරනවා. බ්‍රහ්මයන්ට පවරනවා. බෝධීන් වහන්සේට පවරනවා. චෛත්‍යයට වටේ පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. දැන් පින්වතුනි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නැගණිය ගැන ඇහුවම හැමෝම කිව්වා මේ රත්තරන් පාටේ හිටපු රෝහිණී කුමරී මුළු කිඹුල්වත්පුරේ හිටපු ලස්සනම ගැහණු ළමයා තරුණිය එතුමියගේ හැමට රෝගයක් හැදලා මේ රෝගේ දරුණු ලෙස ඇඟේ පැතිරිලා ඒ දදය වැඩි වෙලා ඒ නිසා අය නිවහන්ට වෙලා බෙහෙත් කරනවා ලැජ්ජාවෙන් දැන් එන්නේ නැහැ කැලල් ගෙඩි කුෂ්ඨ දද මේවා ඇඟේ තියෙනවා. ඒ නිසා රත්තරන් පාට හිටපු මේ දියණිය එළියට බහින්න ලැජ්ජාවෙන් හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන්ගේ සහෝදරය නැගණිය කෙරෙහි මහා කරුණාවෙන් තමන්ගේ නැගණිය රාජකීය පවුලේ ඥාතීන් සමග ගෙන්නු ආරාමයට. ලෙඩ හැදිලා තුවාල කැලල් ඇඟ හැමතැනම තනිකර මුළු ඇඟම බතික් කරලා වගේ. හැම විනාශ වෙලා රත්තරන් පාට තිබුණු හැම මේ රෝගය එන්න උස්සන්න වෙලා කොපමණ බෙහෙත් ඖෂධ කළත් සුවපත් වෙන්නේ නැහැ. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණිය කෙරෙහි කරුණාවෙන් ගෙන්නගෙන විමසනවා මොකද මේ වුනේ? ඉතින් නැගණිය කිව්වා ස්වාමින් වහන්සේ මම දන්නේ නැහැ මේ හදිසියෙම මම නොසිතූ නොපැතූ වෙලාවක මේ වගේ රෝගාබාධයක් ඇති වෙලා මං කායිකවත් විඳවනවා මානසිකවත් විඳවනවා මට හිතේ සැනසෙල්ලක් නැහැ. ස්වාමින් වහන්සේට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගෙන් හරි විමසලා රාජකීය වෛද්‍යවරු කවුරු හරි විශේෂඥ වෛද්‍යවරු ඉන්නවනම් මගේ මේ අසනීපෙට බෙහෙත් ටිකක් ගන්න උදව් කරන්න මඟ පෙන්වන්න කියලා. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ
මේ රෝහිණී කුමරිය ඉතාම සදහැසිතින් ඇගේ හිත සුවපත් කරලා කිව්ව නැගණියනි ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ ගුරු දේවයන් වහන්සේ අපේ ඥාති. ඉතින් ඒ නිසා අපේ මහප්පගේ පුතා සියලු වෛද්‍යවරයන් කෙරෙහි ඖෂධ කෙරෙහි විශ්වාසය තියෙනවා වගේම සත්හට වන බව දුකට වේදානං සියලු කායික මානසික රෝගවල මූල ධර්මය හොයාගන්න පුළුවන් ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගෙන් අපි ගිහිල්ලා විමසමු මොකද්ද මේක කරන්න ඕන. මේ ලෙඩේ සුවපත් කරන්න. පස්සේ රෝහිණී කුමරිය කැමති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසුවාම උන්වහන්සේ දැක්කා මේක අතීතයේ තමන් වියෙන් තමන්ටම කරගත්ත අකුසල කර්මයක විපාකයක් ඇවිල්ලා තියෙන. ඉතින් කොයිතරම් ඖෂධ කළත් සනීප වෙන්නේ. ඔය කර්ම රෝග වලට කොයිතරම් බෙහෙත් කළත් සනීප වෙන්නේ. විඳවන්න තියෙන. ඒකෙන් විඳවලා සමහරට ඒකෙන් මැරෙන්නම ඉඩ තියෙනවා. කෙනෙක් මැරෙන්න තියෙන වෙලාව වෙනස් කරන්න බැරි ඒකනේ. කොයිතරම් බෙහෙත් කරත් දැන් බලන්න අපේ රටේ හිටපු කීර්තිමත් ස්වාමීන් වහන්සේලා ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා සිල්වත්කම ගුණවත්කම පුණ්‍යවන්තකම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නමුත් සමහරුන්ට සුව කරන්න බැරි රෝගාබාධ ඇති වෙලා තියෙනවා. හම්බ කරන වයින් වැඩිම මුදලක් වියදම් වෙන්නේ බෙහෙත් වලට. මුළු ජීවිත කාලෙම බෙහෙත් කළත් ඒ රෝගය සුවපත් කරන්න බෑ. සමහරට ඒ වර්ගයේ රෝග හැදිච්ච අය සතියෙන් දෙකෙන් සනීපෙලා ගෙදර ඇවිල්ලා තියෙනවා. ඇයි මේ නිරෝගී සම්පත්තිය? මේ පින් ඇති ගෞරවනීය නිරෝගී සම්පත්තිය. මොකද ඒ අත්රින් නිරෝගීව ඉන්න ලොකු පිනක් තියෙන්න ඕන. ලෙඩක් දුකක් නැතුව කරදරයක් නැතුව කායික සුවයෙන් මානසික සුවයෙන් ජීවත් වෙන්න හැමෝටම හොඳ පිනක් තියෙනවා. ඒවා සල්ලි වලින් උගත්කම් වලින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට මතක් කළා මේ නැගණිය සංසාරේ එක්තරා ආත්ම භාවයක බරපතල අකුසල කර්මයක් කරගෙන තියෙනවා. ඒ කර්මයේ විපාකයේ හැටියට මනුෂ්‍යාත්මික ඉපදුනත් මේ වගේ දරුණු හැමේ රෝගයක් හට ගන්නවා. තිරිසන් ආත්මේ උපන්නත් මේ වැනි රෝගයක් හට ගන්න ඉඩ තියෙනවා. භාවනාවක් කළත් ඒ කරන හැම පින්කම තුලින් අර කර්ම විපාක අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ බොහොම සන්තෝෂයි. රෝහිණී නැගණිය එකතු කරගෙන බුදුහාමුදුරන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නකොට බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේව දැනුවත් කළා මේ නැගණියගේ මේ කර්ම විපාක සුවපත් කරන්න නම් මේ රෝගාබාධ අඩු කරන්න නම් මේ දරුවා ලවා පින්කමක් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ඥාති දියණියක් නිසා තමන්ගේ බාප්පගේ තම පියතුමාගේ මලනුවන්ගේ දරුවෝ දෙන්න නිසා බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළි අරගෙන මේ දියණියට පැවරුවා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අසුන්හලක් හදවා පූජා කරන. අසුන්හල කියලා කියන්නේ සංඝයා වහන්සේලා දුර බැහැර ඉඳලා වැඩිහාම විවේකාගාරයක්. අපේ රටේ නම් ඔකට කිව්වේ අම්බලම කියලා. ඒ කියන්නේ දුර බැහැර යන ගමන් බිමන් යන අයට ටිකක් තේහෙට්ටුවට විඩාවටපත් වුනහම ඒ ගමනාන්තයට යන්න කලින් මගදී වාඩි වෙලා විවේක කරගෙන ආසනයක ටිකක් විවේකව ඉඳලා යන අසුන්හලක් අපේ රටේ ඉස්සර පන්සල් වල එක තිබුණා. රජමැදුරේ තිබුණා. ගමේ ගම් නියම් ගම් හැමතැනම අම්බලම් කියන ඒවා තිබුණා. ගමේ මිනිස්සු එකතු වෙලා සියලු කර්ම විපාක දුරු කරගන්න සියලු දෙනාට උපනුපන් ආත්මවල කායික නිරෝගී භාවය මානසික නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අන් අයගේ කායික සුවය සඳහා මානසික සුවය සඳහා මෙවැනි අසුන්හල් පනවලා පූජා කරන්නේ. රෝහිණී කුමරියට බුදුහාමගේ අවවාදය පැහැදිලි කළ දුන්නාට පස්සේ රෝහිණී කුමරිය මොකද කරන්නේ?
ඊටාම ගෞරවයෙන් දෙමාපියන්ගේ නෑදෑයන්ගේ සහයෝගය ඇතුව මහා සංඝරුවන වෙනුවෙන් ඒ වගේම එන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වෙනුවෙන් විමන් හලක් ඉතින් නිර්මාණය හදලා දෙමහල් අසුන් හලක් හදලා සියල්ල සකසලා සපයලා බුදුපාමොක් මහා සංඝරත්නය වඩා හිඳුවලා එදා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දානයක් දීලා මේ අසුන්හල සම්බුද්ධ ශාසනයට පූජා කරන්න තීරණය කළා. ඉතින් තීරණය කළා පූජා කළ දවසේ දානෙ පූජා කළා ඉවරුණාට පස්සේ දානෙ වළඳලා අවසානයේදී අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පූජා උත්සවයේ දවසේදී දන් වළඳලා දහම් දේශනා කරලා රෝහිණී කුමරිය පෙර කරපු කර්ම විපාකයක් නිසා මේ දියණියට මේ දද රෝගය ඒ විපාක වශයෙන් කාලයක් වශයෙන් කර්ම විපාකයක් ඇටියට තිබුණු විපාකයේ දුරු කරලා නිරෝගී සුව ලැබෙන විදිහට ධර්ම දේශනාවක් කළා. ඒ විපාක දේශනාව ඉතාමත්ම සරල ලෙස ලෝකේ ලෙඩ වෙලා දුක් විඳින හැම අම්ම කෙනෙක්ම රතරන් අම්මේ පොඩ්ඩක් හිතන්නකෝ බනහන ගම. ඔබට හැදිලා තියෙන රෝගය අනිත් අයටත් තියෙන සමහරු බෙහෙටයක් ගත්තම හොඳයි. බණ කියන මටත් රෝගාබාධ තියෙනවා. ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු සත්වයන්ටම ඉපදුනාම අර බක්කුල මහරහතන් වහන්සේ වගේ කීප දෙනෙකුට ඉතින් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබෙන්න පුළුවන්. ඒක කුසල විපාකයක්. අකුසල විපාක හැටියට එනකොට අපි දන්නේ නැහැනේ අකුසල් කියලා. සමහරුන්ට අකුසල් දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කතන්දරේ කියලා බුදුහාමුදුරුවෝ උපමා කතාවක් අතීත කතාවක් කියනවා. පෙර බරණැස් රජුගේ අගමෙහෙසිව සිටියේ රජුගේ එක් පුරංගනක් තමයි මේ අගමෙහෙසිය තමයි රෝහිණී කුමරිය. ඒ අන්තපුරයේ තවත් කාන්තාවක් එක්ක වෛර බැඳ. ලස්සන කාන්තාවක්. වෛර බැඳලා කෝපයෙන් ඒ පුරංගන නිදන ඇඳේ කහඹිලියා ගෙනල්ලා අතුල්ලුවා. ඒ පුරංගන සිරුර හැමතැනම කැසීම් හටගෙන මුළු ඇඟේම අර කහඹිලිය ගෑවිච්ච අන්තපුර කාන්තාවගේ කසල තුවාල වෙලා ඒවා ඉතින් ගෙඩි බවට පත් වුණා. විසර ගෙඩි බවට පත්. ඒසා අප්‍රමාණ දුකක් වින්දා. සිරුරේ පැහැ නැතුව ගියා. ලස්සන නැතුව ගියා. ඉතින් මේ අගමෙහිසිය අලුයම නැගිට සිරුර බැලූ ඒ පුරංගන දිහා බලලා ලැජ්ජා හිතිලා ඒ දෙන්නම දුකටපත් වුණා. මෙන්න මේ තමන්ගේ හිතවත් යාළුවාව විනාශ කරන්න, යාගේ පාට විනාශ කරන්න, යාගේ සැපේ විනාශ කරන්න, කායික සුවේ මානසික සුවේ විනාශ කරලා අතුගාලා දාන්න ඔය වගේ අපරාධ දැන හෝ නොදැන මිනිස් වතින් වෙනවා. සමහර තමනුන්ගේ සැපයට බාධා කරනවා, අනුන්ට ලැබෙන තියෙන දේ වළක්වනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙවැනි අකුසල කර්ම සංසාරේ කළා තිබුණොත් ඒවා විපාක නතර කරන්න බෑ. හැමදාම විපාක හැටියට එනවා. අකුසල රැස් නොකර ඉන්න උත්සාහ කරන්න. ඉතින් මේකේ විපාක හරි දීර්ඝ වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ රෝහිණී කුමරිය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු එතන හිටපු මහා සංඝරත්නයටත් උපාසක උපාසිකාවන්ටත් කර්ම විපාක තේරුම් ගන්න මෙන්න මේ ගාථාව දේශනා කළා. කෝදං ජහේ විප්ප ජහේය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචානං නානුපතන්ති දුක්ඛ. මේක සිංහල තේරුම හරි ලස්සනට මෙන්න මේ ආකාරයට අපිට තේරුම් ගන්න වෙනවා. බුද්ධ වචනේ නිවැරදිවම කෝදං ජහේ මානං විප්ප ජහේය සබ්බං සංයෝජනං අතික්කමෙය්‍ය නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං තං දුක්ඛං න අනුපත්තති ති. මේ වචන පේලියේ සිංහල අර්ථ ගත්තම ක්‍රෝධය දුරු කරන්න ඕන. මානය දුරු කරන්න ඕන. අර දස සංයෝජන ධර්මයන් ඉක්මවා කෙලෙස්
කරදර කෙලෙස් මඩින්න ඕන. නැති කරන්න ඕන. මේ සියලු දේවල් අතහැරලා සිත සමාධිගත කරගන්න පුද්ගලයාට කවදාකවත් කර්ම විපාකයක් එන්නේ නැහැ කියලා. ඒතර කෝදං ජහේ කියලා කියන මේ වචනේ තේරුමේ තියෙනවා මේ කෝපය දුරු කරගන්නවා. අපිට තියෙනවා ස්වයං කෝපයක්. සමහරවන්ට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා කියනවා. මේ කෝපය දස ආකාරයකින් මතුවෙනවා. කොහොමද දන්නවද? අසෝලා මට අවඩක්ම කළේය. දැනුදු කරයි. මතුද එහෙම අවඩක්ම මට කරනවා ඇති. ඔන්න තුනයි. අසෝලා මට අවඩක්ම කරයි. එයා හිතින් හිතනවා තව කෙනෙක් මට වරදක් කරයි මාව විනාශ කරයි මට මගේ කීර්ති ප්‍රශංසාව නැති කරයි කියලා එයා හිතනවා. එහෙම කරන්නේ මේ හිතනවා. එමෙ හිතලා දැනුත් කරයි අනාගතෙත් කරයි. ඒ වගේම මගේ හිතවත් අයට මිතුරන්ට අවඩක්ම කරයි. දැනුත් කරයි අනාගතෙත් කරයි. ඒ වගේම මගේ තරහකාරයන්ටත් මට විරුද්ධව අවඩක් නෙවෙයි එතන වැඩක්ම කරයි. ඔව් ඒක කරන්නේ මට පේන්න මගේ යාළුවාට උදව් උපකාර කරන්නේ මගේ හතුරන්ට ඔය උදව් උපකාර කරන්නේ මට පේන්න. මගේ හතුරුලව මට කරදරයක් කරන්න කියලා එයා හිතනවා. ඒ කරන්නේ ඒකට දැනුත් කරනවා අනාගතෙත් අනිවාර්යයෙන් මගේ හතුරුත් එක්ක එකතු වෙලා මාව විනාශ කරයි කියලා ඔය ආකාර 10කින් අපේ හිතේ කෝපය හැදෙනවා. අන්තිම එක තමයි භයානක ඔය 9.3 10 වෙනි එක තමයි හරිම ලස්සන මහ පුදුම ධර්මදේශනාවක් මේක. සමහර විට සමහරුන්ට කෝපය උපදින කොහේනද? ගලක මුලක කකුල වැදුනොත් එහෙම ඒ ගලට ගහනවා පයි මුලට ගහනවා පයි. ඒ හේතුවෙන් ගහක ගලක මුලක කකුල වැදිනත් ඇඟපත හැප්පුණත් ඒකත් එක්කත් කෝපය ඇති කරගෙන ඒවත් එක්ක අචේතනික වස්තුත් එක්කත් රණ්ඩු සරුවල් වෙන අය ඉන්නවා. මෙන්න මේකට තමයි කෝපය කියන්නේ. මේක දුරු කරගන්න. මානය කියලා කියන්නේ තමන් ළඟ තියෙන උද්දච්චකම. සබ්බ සංයෝජනං කියලා කියන්නේ සියලු සංයෝජන ධර්ම තියෙනවානේ. සංයෝජන ධර්ම 10ක් තියෙනවා. කොටසක් අපි කියනවා උද්දම් භාගීය සංයෝජන, ඕරම් භාගීය සංයෝජන කියලා. උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේම අපි අපේ හිතේ හදාගෙන තියෙනවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාග, ව්‍යාපාද. ඒක අපේ හිතවල හැදෙන කෙලෙස් ඔය යන අතට සිත ගලාගෙන යන ඔය පහ නිසා. උඩුගම්බලා යන මේ අපි උඩාතට යන්නේ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන දස සංයෝජන ධර්ම. මේ කෙලෙස් අපේ හිතේ නොවැඩි පවත්වන්න නම් අනිවාර්යෙන් අපි මෛත්‍රිය කරන්න ඕන. කර්ම විපාක නොයන හැටියට අපි අනුන්ට ආදරය කරන්න ඕන. අනුන්ට කරුණා මෛත්‍රියෙන් සලකන්න ඕන. විශේෂයෙන් පුළුවන් තරම් හිත නිවාගෙන ජීවත් වෙන්න. අනුන්ගේ දේවල් බාර අරගෙන ඒවට එරෙහි වෙන්න යන්න එපා. අනුන්ගේ දේවල් අපිට අනවශ්‍ය දේවල් කතා කරන්න යන්න එපා. අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහලා ඒවත් එක්ක ප්‍රශ්න මතු කරගෙන දුක් විඳින්න හදන්න එපා. අත්තානං දමයන්ති පණ්ඩිතා ලෝකේ ඥානවන්තයෝ තමන් දිහා බලමින් තමන්ගේ සිත දමනය කරගනිමින් තමන්ගේ හිතේ මෛත්‍රිය වැඩි දියුණු කරගෙන තමන්ගේ සංසාර ගමනේ තමන් නොදැනුවත් වුණ කර්ම විපාක අඩු කරගන්නවා මෛත්‍රියෙන්. එසා ක්‍රෝධය ප්‍රහ කරන්න ඕන. මානෙ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. දස සංයෝජන ධර්ම වලට වහල් වෙන්නේ නැතුව හිතට එන කෙලෙස් ප්‍රහීණය කරනවා නම් පහ කරගන්නවා නම් අපිට එන බොහෝ ලෙඩ දුක් කර්ම විපාක අඩු වෙනවා. ඒකට ඔබේ යම් අසනීපයක් තියෙනවා ඒක ඇරෙන්නේ නැත්තේ මොන හේතුවද මොන කර්මයේද කියලා ඔබ ටිකක් කල්පනා කරගෙන ඔබට ඒක හිතා ගන්න පුළුවන්. මම මෙච්චර ගන්නවා ඇයි මේක ඇරෙන්නේ නැත්තේ? සමහරු කියනවා අනේ අපේ හාමුදුරනේ මේක කර්ම රෝගයක්. ඇත්තටම අවබෝධයක් තියෙනවා. බරපතල කර්මයක
විපාකයක් වෙන්නේ නැති කියලා අපිට හිත හදා ගන්න පුළුවන් නම් අපිට එවන් වූ කර්ම විපාක නොයන තැනට මේ මොහොතේ ඉඳලා හිත හදා ගන්න ඕන. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් කියන ඒවා අපටම උරුම දේවල්. ඒවා වැඩිපුර එන්නේ අපි විහිං සංසාරේ කරපු අකුසල කර්ම වල විපාක හැටියට. කලකම් ඵල දෙනවනේ. කොහොමත් අපි යමක් දැන හෝ නොදැන අකුසල කර්මයක් කරා නම් ඒකේ විපාකය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකේ විපාකය විඳින්න වෙනවා. ඒ සාරතරන් දෙමව්පියනි ඊටාම සතුටු වෙනවා ඊටාම ගෞරවයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පිරිස අද මා ඔබට කතා කළේ හිතේ ක්‍රෝධය දුරු කරගෙන මානෙ දුරු කරගෙන කෙලෙස් කරදර දුරු කරගෙන කරුණා මෛත්‍රියෙන් ජීවත් වෙන අයට සිහිනෙන්වත් ලෙඩ දුකක් කරදරයක් හැදෙන්නේ සංසාරේ දැන හෝ නොදැන මේවා කරගත්තොත් ඒවායේ කර්ම විපාක විඳින්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් එහෙමනම් ඔබටත් ඔබේ සංසාරගත කර්ම වේග තියෙනවා නම් ඒවා දුරු වෙලා ඔබට සනසිල්ලක්ම වේවා. පුළුවන් තරම් මේ වස්සාන කාලයේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් බුදුදහම නිවැරදි ලෙස තේරුම් අරගෙන ධර්මාබෝධයෙන් ජීවත් වෙන්න කරුණා මෛත්‍රී සිතවිලිම උපකාර වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද ඊ타ත්ම ගෞරවයෙන් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ රුග්ගහවිල වල්පොල අංක 44 B නිවසේ පදිංචි TP සමන්තා ජයවර්ධන නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. පින්වත් සමන්තා ජයවර්ධන නෝනා මහත්මිය මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන ප්‍රාර්ථනා කරන් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මෙම ධර්ම දානමය පින්කම දාන පාරමිතාවක්ම වේවා. තමන්ගේ පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වේවා කියලයි එතුමිය ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම තවත් දායකත්වයක් තියෙනවා. මාතර ඉසදීන් නගරයේ පදිංචි දයාවතී කිරින්දේවා ගුරුමෑණියන් ප්‍රියන්ත විමලගුණ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ පින්වත් කිරින්දේවා මෞතුමිය ඇතුළු ඒ පිරිසගේ ප්‍රාර්ථනාව ජූලි මාසයේ 4 වෙනිදා සිව්වන උපන්දිනයේ සැමරුණු සෙතුණී සෙනෙත්‍යා දියණියටත් සැදිත සහ සෙසිත පුතුණුවන් දෙපළටත් මේ පින් මහිමෙන් අධ්‍යාපන කටයුතු ඇතුළු අනාගත කටයුතු සාර්ථක වේවා. සුජීවත්ව වෙසෙන මාතරාච්චි අම්මා ඇතුළු සියලු හිතවතුන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. අභාව ප්‍රාප්ත වූ සිරිසේන විමලගුණ පියතුමා කමනී විමලගුණ සොහයුරිය ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලයි ප්‍රාර්ථනා කරන්නේ. තවත් දායකත්වයක් තියෙනවා. ප්‍රංශයේ පදිංචි උමංගා හෙට්ටිහේවා පින්වත් නෝනා මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා. පින්වත් උමංගා ප්‍රාර්ථනා කරන්නේ මේ ධර්ම දානමේ පින්කමේ ආශිර්වාද බලයෙන් මීට වසර 18කට පෙර අභාව ප්‍රාප්ත වූ කරුණාපාල හෙට්ටියේවා සෙනෙහබර පියතුමාටත් අමරා මුතුමාල සෙනෙහබර මව්තුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට සුජීවත්ව වෙසෙන උමංගා නිල්රුක්ෂි ගංගා ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරගෙනයි පින්වත් වහන්සේ උමංගා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම තවත් දායකත්වයක් තියෙනවා. ජායල ලේක් සිටි අංක 384 නිවසේ පදිංචි නිර්මලා ධර්මසේන නෝනා මහත්මිය ඊටාම ගෞරවයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයක් ලබනවා. එතුමිය ප්‍රාර්ථනා කරන්නේ සුජීවත්ව වෙසෙන ලලිතා ධර්මසේන තම ආදරණීය මව්තුමියටත් තනෝජා අනුෂා ලේෂාන් නිෂේල් රුක්ෂාන් යන දරුවන්ටත් ආදරණීය සැමියාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමටත් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු එන් සෝමරත්න ධර්මසේන පියතුමාට එවැගේම නැන්දාට සහ මාමාට අභාවයට පත් වූ සියලු මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. එහෙමනම් ඊ타ත්ම ගෞරවනීය ප්‍රාර්ථනා පෙරදරි කරගෙන මෙවන් වටිනා ධර්ම දේශනාවක දායකත්වයේ දරන අපේ රත්තරන් දෙමව්පියන්ට මේ තරුණ දරුවන්ට විදේශගතව සිටින අයට මේ පිනම සසර දුකෙන් නිදහසේ නිවන් දකින්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ ධර්ම දානමේ පින හේතු වේවායි එක සිතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. බිනෙන් බින ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ උඩුපිල දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යොවුන් සිතට දහම් සිසිල් නිර්මාතෘ කොට්ටුන්න සිරිදේව මිත්ත යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දානයන් අතර නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්තිමයිහං බයං සදා නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්තිමයිහං බයං සදා නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්තිමයිහං බයං සදා සුගත හිමිනාමය වීලොව කුසුම් දාමය දුරුව බලකාමය උදාවේවා ලෝක සාමය අතිපුම්මා